අද අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ KC සහ QC අතර තිබෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ ඇත්තටම KC කියන්නේ මොකක්ද? QC කියන්නේ මොකක්ද? කියන එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. KC කියන්නේ සමතුලිතතා නියමය භාවිතා කරලා ගනු ලබන අගයක්. මොකටද මේක අපි ගන්නෙ? විභාගයේ එක්තරා MCQ එකක් හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලදී මෙන්න මේ QC භාවිතා කරන්න වෙනවා. ඒ භාවිතා කරනකොට අපි බුද්ධිමත් ඒක ගන්න වෙනවා. ඇයි අපිට ඒක ඕන වෙන්නේ කියන එක තමයි මේ කියලා දෙන්න යන්නේ. මෙන්න මේ තියෙන ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මම මේ කොටුවක් ගහන්නේ අපි සමතුලිතතා නියමය යම්කිසි සමතුලිත පද්ධතියට අදාළව ලියනු ලබන ආකාරය. එතකොට මම දැන් සලකන සමතුලිතතාවය තමයි මේ තියෙන සමතුලිතතාවය. මේ තියෙන සමතුලිත පද්ධතිය මම මේක පැහැදිලි කරන්නට භාවිතා කරන. එතකොට මේකේ මේ සඳහා මෙන්න මේ සමතුලිත පද්ධතිය සඳහා අපි කතා කරන්න යනවා අගයන් දෙකක්. එක අගයක් තමයි KC අගය, අනිත් අගය තමයි මේ QC අගය. දැන් QC අගය ලබා ගැනීම සඳහා ලියන ප්‍රකාශනයත් KC අගය ලබා ගැනීම සඳහා ලියන ප්‍රකාශනයත් අතර වෙනසක් නැහැ. ඒ ප්‍රකාශන දෙකම සමානයි. KC සඳහා අපි සමතුලිතතාවයකට අදාළ ප්‍රකාශනයක් ලිව්වත් QC සඳහා සමතුලිතතාවයකට අදාළව ප්‍රකාශනයක් ලිව්වත් KC ගණනය කරන්නෙත් පුතේ QC ගණනය කරන්නෙත් සමතුලිත පද්ධතියකට අදාළව සමතුලිත තත්ත්වයට යන පද්ධති කියලා සලකන්නේ අපි මෙන්න මේ ප්‍රතිවර්තිතතාවය සහිත පද්ධති. ඒ කියන්නේ ඉදිරියටත් ආපසු අතටත් ප්‍රතික්‍රියාව සිදුවෙන පද්ධති වලට තමයි මෙන්න මේ අගයන් දෙක අපි ගණනය කරන්නේ. හැමතිස්සෙම ඔළුවට ගන්න කියන දේ අපි සාකච්ඡා කරන්නේ මොකද්ද? KC හා QC කියන අගයන් දෙකක් ගැන. KC හා QC අතර සම්බන්ධතාවය. ඔන්න මම දැන් මේකේ තියෙන වැදගත්ම ලක්ෂණයක් කියනවා. KC ගණනය කරනු ලබන්නේ පද්ධතියක් සමතුලිත තත්ත්වයේදී පමණයි. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රතික්‍රියාවක් මේ ප්‍රතික්‍රියක වලින් ආරම්භුවා කියලා සලකන්නකෝ. ඒතර ආරම්භයේ තිබුණේ මේ දෙන්න මේ ලියලා තියෙන විදිය අනුව සමතුලිතය දුවන්නේ මේ පැත්තට. ඇයි හේතුව? මොකද ලියලා තියෙන ගොඩේ ප්‍රතික්‍රියක මේවා ඵල මේවා එහෙමනම් සමතුලිතය ගමන් කරන්නේ ප්‍රතික්‍රියක වල සිට ඵල දෙසට. එහෙනම් සමතුලිතය දුවන්නේ මේ දිශාවට. දැන් එතකොට මෙහෙම ගිහිල්ලා යම් මොහොතකදී පද්ධතිය සමතුලිත වෙනවා. අපි දන්නවා සමතුලිත වෙනකොට මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය කියන්නේ RF සමාන වෙන මොකේද? RR. හරිද? සමතුලිත වෙනකොට ඒ தත්ත්වයට එනවා. සමතුලිත වුණාට පස්සේ මෙයාගේ යම් ප්‍රමාණයක් පද්ධතිය තුල තිබේවි. මෙයාගෙත් යම් ප්‍රමාණයක් තිබේවි. මෙයාගෙත් යම් ප්‍රමාණයක් තිබේවි. එන සමතුලිත වුණාම පද්ධතියකට අවසානයේ ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලයි යම් ප්‍රමාණයන්ගෙන් තියෙනවා. ඒ සමතුලිත අවස්ථාවේ තියෙන ප්‍රමාණ පදනම් කරගෙන තමයි මෙන්න මේක ගණනය කරන්නේ. මම හිතන්නේ දැන් හොඳටම තේරෙන්න ඕනේ. KC ගණනය කරනු ලබන්නේ. KC ගණනය කරනු ලබන්නේ සමතුලිත තත්ත්වයේදීය. ඔන්න හොඳට මතක තියාගන්න. QC හැබැයි ගණනය කරන්නේ සමතුලිත තත්ත්වයේදීම නෙමෙයි. QC ඕනෑම තත්ත්වයක් යටතේ ගණනය කළ හැක.
ඒ කියන්නේ මොකද්ද මේ ඕනෑම තත්ත්වයක් කියන්නේ? සමතුලිත වෙන්න ඕනේ නැහැ. මේක ගණනය කරන මොකක් විටකදීද? සමතුලිත විට පමණයි. මේක ගණනය සඳහා සමතුලිත වෙන්නම ඕනේ නැහැ. ඕනෑම මොහොතකදී පද්ධතිය තුල තිබෙන සංඝටකවල සාන්ද්‍රණයන් අර සමතුලිත ප්‍රකාශනයේ පෙන්වන ආකාරයටම සමතුලිත නියමයේ පෙන්වන ආකාරයටම ඊට අදාළ සමීකරණයට අනුකූලවම ආදේශ කරලා දැන් මේ දෙකේ වෙනසක් නැහැ. ආදේශ කරලා ඕනෑම තත්ත්වයක් යටතේ ගණනය කළ හැකි එකක් තමයි මොකද්ද? QC. ඒතර QC ගණනය කරන්න සමතුලිත වෙන්න ඕනේ නැහැ. ඒක ඔළුවේ තියාගන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ සමතුලිතතාවය. මෙන්න මේ සමතුලිත පද්ධතිය. දැන් අපි හිතමු මෙන්න මේක T බිඳුවයි T1 T2 අන්න දැන් කාලය ක්‍රමක්‍රමයෙන් ගත වෙනවා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ බහිනවා ප්‍රතිඵලවල සාන්ද්‍රණ වැඩි වෙනවා මෙන්න තියෙනවා සමතුලිත තත්ත්වය මේ තියෙන සමතුලිත තත්ත්වය සමතුලිත තත්ත්වය නිරූපණය වෙන්නේ මෙන්න මේ ලයින් එක දිගේ right එතකොට සමතුලිත තත්ත්වයට එනකම් ප්‍රතික්‍රියක H2 බහිනවා N2 බහිනවා මොකද්ද වෙන්නේ ඇමෝනියා වැඩි වෙනවා අපි දැන් ආරම්භ කළේ මොන වගේන්ද හයිඩ්‍රජන් නයිට්‍රජන් ඇමෝනියා තිබුණේ නැහැ එහෙනම් ආරම්භක පද්ධතියේ මොනවද තියෙන්නේ අමතක කරන්න එපා මේ සමතුලිතය ආරම්භ කරලා තියෙන්නේ මොන වගේන්ද මේ දෙකෙන් විතරයි මෙයා හිටියේ නැහැ දැන් මේ දෙකෙන් පටන් ගත්ත කෙනෙක් ඔන්න දැන් සමතුලිත තත්ත්වයට ගියා. සමතුලිත උනේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. ඒ සමතුලිත වන තුරු මෙයා ගියා. ඒතර KC ගණනය කරන්න පුළුවන් කොතෙන්ද? මෙතනින් එහාට. මෙතනින් මෙහාට. හැබැයි මෙතන ඉඳලා මේ දක්වා මොනවාද? QC ගණනය කරන්න පුළුවන් කියලා මං කිව්වා. මේ පොයින්ට් එක මොකද්ද? මේ පොයින්ට් එක. ඔක ලස්සන පොයින්ට් එකක්. මොකද්ද? ඔය පොයින්ට් එකට එනකොට QC සමානයි KC වෙනවා. ඒක අපි ඔප්පු කරගමු හිමීට. දැන් අපි බලමු මම මේ කියපු කතාව තවදුරටත් ඉස්සරහට ගෙනියමුකෝ චුට්ටක්. දැන් පුතේ බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. මගේ අරමුණ QC සහ KC වල තියෙන ගනුදෙනුව පැහැදිලි කරන එක. එතකොට මේ තියෙන QC. මේ KC. මේ පද්ධතිය පිළිබඳවයි මේ ගණන් හදලා තියෙන්නේ. දැන් මෙතන ඔයාලට ප්‍රශ්නයක් ඇති. සර් KC QC ගණනය කරන්න අපි පාවිච්චි කරන්නේ මවුල නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ මේ ප්‍රකාශනයේ මොනවද? සාන්ද්‍රණ. කොටු වරහනින් දක්වන්නේ සාන්ද්‍රණ. හැබැයි දැන් මම කරලා තියෙන්නේ මොකද්ද? මම මේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ පහළ මේ ගණනයන්ට අරගෙන තියෙන්නේ මොකද්ද? මවුල. ඒකට හේතුව තමයි මෙන්න මේ කතාව මේ තියෙන්නේ. ප්‍රතික්‍රියාව සිදුවන භාජනයේ පරිමාව ප්‍රතික්‍රියාව සිදුවන කාලය පුරාවට නියතව තිබෙන්නේ නම් නියතව සාන්ද්‍රණය සමානුපාතිකයි මවුල කියලා ගන්න පුළුවන්. පේන්නේ නැතිනේ. ඒක නිසා දැන් ඒ ගැන හිතන්න එපා. ගාන හදලා තියෙන්නේ මම මවුල භාවිතා කරලා මවුල සමානුපාතිකයි සාන්ද්‍රණය කියලා අපිට ඉදිරියට යන්න පුළුවන්. දැන් මම මොකද්ද මේ කරන්නේ? QC KC විවිධ කාලයන්ට අනුව හොයනවා. T1 අගයන් දැම්මා. T සමන බිඳුවේදී අපිට අගයන් දාන්න බෑ. පුළුවන්. මෙතන අගයක් නැහැ නේ ඒක තේරුමක් නැහැ. හැබැයි T1 දී අගයන් ටික දැම්මා. කොහොමද දැම්මේ අගයන් ටික? මෙන්න මේමයි දැම්මේ. මොන බලන්න. KC නෙමෙයි KC බෑනේ T1 දී. KC ගණනය කරන්න බෑ T1 දී.
දන්නවනේ KC ගණනය කරන්න බෑ T එකේදී. ඒක සමතුලිත තත්ත්වයෙන් පස්සේ. තාම සමතුලිත තත්ත්වයට ඇවිල්ලා නැහැ. එයා T එකේදී QC කොහොමද ගණනය කරන්න ඕන? QC සමාන වෙනවා ප්‍රකාශනයේ ඇමෝනියා වල මේවා දාන්න ඕනේ පුතේ හරිද? ලියද්දි පේපර් එකේදී ප්‍රකාශන වලට භෞතික තත්ත්ව පව වර්ගය බෙදීම හයිඩ්‍රජන් වල සාන්ද්‍රණයේ ඝනය නයිට්‍රජන්ගේ සාන්ද්‍රණයේ එකේ බලය. දැන් මේකට මම අගයන් දැම්මොත් එනවා බලන්න. ඇමෝනියා වල එහා පැත්තයි මෙහා පැත්තයි ගලපලා බලන්න. ඇමෝනියා වලගේ 0.4යි ඝන ඩෙසිමීටර් මවුල. එතකොට ඒකේ වර්ගය. ඊට පස්සේ තියෙන්නේ මොනවාද? හයිඩ්‍රජන් 1.4 ඒකේ ඝනය. ඊට පස්සේ නයිට්‍රජන් වල ප්‍රමාණය කීයද? 0.8 ඒකේ එකේ බලය. එන්න ඕනේ උත්තරේ කීයද? තමයි 0.7යි 2.8 කියලායි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම එකක් ගණනය කරා. මේක මොන මොහොතේද? T එකේදී. දැන් ඉතින් ඔය වගේ අපි ගණනය කරලා ගත්තොත් එහෙම T දෙකේදී right ගණනය කරලා ගත්තොත් ඊට පස්සේ තියෙන්නේ TEQ වල අගයන් තමයි සමතුලිත විට අගය තමයි මේ දාලා තියෙන්නේ. ඒතර බලන්න මේ අගය T එකේදී මේ අගය T දෙකේදී මේ අගය සමතුලිත විට. හැබැයි බලන්න T එකේදී KC ගණනය කරන්න බෑ. සමතුලිත නැහැනේ. QC ගණනය කරා. මේක ගණනය කරන්න බෑ. හැබැයි QC ගණනය කරා. මෙන්න සමතුලිත විට QCත් ගණනය කරා KCත් ගණනය කරා. මොකද වෙලා තියෙන්නේ? අගයන් දෙක සමාන. අගයන් දෙක සමාන. එහෙනම් මොකද්ද මේකෙන් තේරෙන්නේ? මම දැන් කියපු කතා QC ඕනෑම මොහොතකදී ගණනය කරගත හැකියි. KC ගණනය කරගත හැක්කේ සමතුලිත විට පමණයි. ඔන්න QC ගණනය කරන විදිය. දැන් KC ගණනය කරන්නේත් සමතුලිත විට QC ගණනය කරන්නේත් කොහොමද පුතේ? එකම විදියකට. සමතුලිත විට නම් එකම විදියකටනේ. KC ගණනය කරත් QC ගණනය කරත් ප්‍රකාශන සමානයි. ප්‍රකාශන දෙක සමානයි. එකම විදිය ප්‍රකාශන වලට අගයන් ආදේශ කරනවා. හැබැයි දැන් බලන්න සමතුලිත විට KC QCට සමාන වෙන්නේ ඇයි? සමතුලිත විට KCට දාන අගයන්ම තමයි QCටත් දාන්න තියෙන්නේ. පේනවද? සමතුලිත විට KCට දැම්මත් QCට දැම්මත් දාන්න තියෙන එකම අගයන්. ඒ නිසා අගයන් දෙක සමාන වෙනවා. හරිද? ඔන්න දැන් KC ගණනය කරන විදිය QC ගණනය කරන විදිය සම්පූර්ණයෙන්ම ඔලුවට යන්න ඕනේ. මොකද්ද නැවත කියන්න තියෙන්නේ? මොකද්ද කියන්න අපව සාරාංශය? මේ යම් ප්‍රතික්‍රියක විශේෂයකින් පමණක් ආරම්භන සමතුලිතයක් සැලකූ විට සමතුලිත තත්ත්වය කරා යන තෙක් QC අගය වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. සමතුලිත තත්ත්වයේදී උපරිම QC අගයක් ලැබෙනවා. හැබැයි ඒ අගය සමතුලිත විට KC අගයට සමාන වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සමතුලිත විට QC සමානයි බය නැතු මතක තියාගන්න මොකද්ද? පද්ධතියක KCට. දැන් ප්‍රශ්නයක් එනවා ඇතිනේ. මේක වැඩි වේගින යනවා. එහෙනම් දැන් අපි මෙතෙන්ට යමු. දැන් මොකද්ද මට කියන්න තියෙන දේ? මොකද්ද මගේ අවශ්‍යතාවය? අරමුණ තමයි මෙන්න මේ ටික. අපිට ලැබෙන්න පුළුවන් පේපර් එකේ අවස්ථා තුනක් තියෙනවා. අපෙන් අහන්න පුළුවන් QC KCට වඩා කුඩා වීමක් ගැන. අපෙන් අහන්න පුළුවන් QC KCට සමාන වීමක් ගැන. අපෙන් අහන්න පුළුවන් QC KCට වඩා විශාල වීමක් ගැන.
ඔය තුනම අපෙන් අහන්න පුළුවන්. ප්‍රතික්‍රියක විශේෂයකින් පමණක් කරඹන සමතුලිතතාවයක් සැලකුවිට සෑම අවස්ථාවකම QC QC කුඩායි KC සෑම අවස්ථාවකම QC කුඩායි KC හැබැයි මොකද්ද? පද්ධතියක් සමතුලිත නම් කොයි විදිහට පටන් ගත්තත් QC සමානයි KC හරිද වෙනවා. එහෙනම් මේකෙන් තවත් දෙයක් තේරෙනවා. මේන් පැහැදිලි වන්නේ සමතුලිත විට පද්ධතියක QCම තමයි එහි KC වෙන්නේත්. මේන් පැහැදිලි වන්නේ සමතුලිත පද්ධතියක QC එහි KC වන බවයි. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? පද්ධතියක් ගැන සලකන්නයි යන්නේ. ඒ පද්ධතියමයි ප්‍රතික්‍රියාවමයි. හැබැයි මොකද්ද මේ පද්ධතියේ ස්වභාවය බලන්න මොනවා භාජනයේ තියෙන්නේ. කලින් පද්ධතිය මේ පද්ධතිය වන පටල ගන්න එපා. දැන් භාජනයේ ඇතුලේ තියෙන අර උෂ්ණත්වයමයි. හරිද? අර කලින් පද්ධතියේ තිබිච්ච උෂ්ණත්වයමයි. ඒ පද්ධතිය දැන් අමතක කරගන්න බෑ මතක තියාගන්න. කලින් සමතුලිතයමයි මේ. හරිද? හැබැයි දැන් මේක ආරම්භයේ කලින් හිටියේ මේ දෙන්න විතරයි ප්‍රතික්‍රියක විතරයි. මෙතන තියෙන වෙනස මොකද්ද? දැන් මෙයක් ඉන්න. ඒ කියන්නේ දැන් මේ පද්ධතිය සමතුලිත වෙන්න පටන් ගන්න මොහොතේ මේ ඔක්කොමලා ඉන්නවා. තුන් දෙනාම ඉන්නේ. දැන් කලින් අරක අපි ගත්තේ මොකද්ද? එක එකනාගේ ප්‍රමාණ එයාගේම නෙමෙයි. නමුත් ප්‍රශ්නේ ප්‍රතික්‍රියක විතරක් නෙමෙයි සියලු සංඝටක ඉන්නවා. සමතුලිතයේ යෙදෙන සියලු සංඝටක පවතී. එතන මෙයාගේ මෙච්චරක් තියෙනවා, මෙයාගේ මෙච්චරක් තියෙනවා, මෙයාගේ මෙච්චරක් තියෙනවා. දැන් භාජනයේ පරිමාව මම සලකනවා කොච්චර දන්නවද? 1 ඝන ඩෙසිමීටර කියලා. හරි. ගැටළු විසඳීම සඳහා. ගැටළු විසඳද්දී. රයිට්. එතකොට මේ ඔක්කොම තියෙනවානේ දැන්. එතකොට පුතේ අපිට තියෙන්නේ ඔන්න බලන්න පද්ධතිය ස්වභාවය මම විස්තර කරනවා. නමුත් අර කලින් හිටිය ප්‍රතික්‍රියක විතරයි. නමුත් ඇතැම් පද්ධති සැලකූ විට සමතුලිතය ආරම්භන මොහොතේ එහි සියලු සංරචක පවතී. එවැනි අවස්ථාවක සමතුලිතය යොමු වන දිශාව තීරණය කිරීම සඳහා QC ඉතා වැදගත් වේ. දැන් කලින් හිටියේ භාජනයේ කලින් හිටියේ භාජනයේ කවුද? හයිඩ්‍රජන් හිටියා. නයිට්‍රජන් භාජනයේ හිටියා. මෙයාගෙන් කොච්චරක්ද තිබුණේ? මවුල 2යි. මෙයාගේ කොච්චරක් තිබුණේ? මවුල 1යි. දැන් භාජනය ඇස්සේ ඇමෝනියා තිබුණාද කලින්? නැත. එහෙමනම් ඉතින් අපිට සමතුලිතය කොහෙටද යන්නේ කියන එක අලුතෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඉන්නේ මේ දෙන්න නිසා H2 gas සමග ගැටෙන්නට පුළුවන්කම තියෙන කාටද? N2 gas. ගැටුණාම ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ කොහටද? NH3 සෑදීම දෙසට වන බව කවුරුත් කියන්න ඕනේ අපිට තේරෙනවා. ඒ නිසා දැන් සමතුලිතය යොමු වන්නේ මේ පැත්තට. එතකොට ඒවා අපිට ප්‍රශ්න නෙමෙයි. ඇයි මේ දෙන්න විතරයිනේ ආරම්භයේ හිටියේ? කවුද මේ දෙන්න විතරයිනේ ආරම්භයේ හිටියේ? එතකොට මෙයා හිටියේ නෑනේ. නම් ප්‍රතික්‍රියාව සිදුවිය යුත්තේ මේ දෙසට වන බව ප්‍රශ්නයක් නෙමෙයි. මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ? දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද? මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා. දැන් මට කියන්න පුළුවන්ද සමතුලිතය යන්නේ මේ දිශාවට කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒක දන්නේ නැහැ. මොකද හේතුව සමතුලිතය මේ පැත්තට එන්නත් පුළුවන්. මොකද මෙයත් ඉන්නවා. ඒතකොට මෙයාගේ තව කෙනෙක් අවශ්‍ය නැහැ. මේ සමතුලිතයේ ඵලය තමයි මේක. ඵලය තියෙනවා කියන්නේ සමතුලිතය මේ පැත්තට යොමු වෙන්නත් පුළුවන්.
අන්න දැන් තමයි අපිට ඒක කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කිරීම සඳහා තමයි මේ QC දැනුයි වටින්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද දැන්? සමතුලිත පද්ධතියකට අදාළ ප්‍රතික්‍රියක සහ ඵල යන සියලු සංරචක වලින් සමතුලිතයක් අරඹා ඇතනම් සමතුලිතය කොහටද යන්නේ කියලා තීරණය කරන්න ආරම්භක මොහොතේදීම ගණනය කරන්න ඕනේ. මොකද්ද? QC. QC ගණනය කරන්න T සමානයි බිඳුවේදීම පුළුවන්. ඇයි? සංරචක සියල්ල ඉන්නවා. කලින් අවස්ථාවේදී ඇයි අපිට බැරි වුණේ ආරම්භක මොහොතේදී මේක ගණනය කරන්න? ආරම්භක මොහොතේදී මෙහා බිඳුවයි. ඒක මේ අගයන් දාලා මේක බිඳුව දැම්ම නම් එහෙම වැඩක් තියනවා? වැඩක් නැහැ. ඒ හින්දා අපිට මෙවැනි පද්ධතියකට අදාළ ගණනය කරන්න බැරි වුණාට මෙන්න මේ පද්ධතියට අදාළ අපිට දැන් ගණනය කරන්න පුළුවන්. ඒතකොට දැන් අපි ගාන හදන්න යනකොට තාම ගණන් දන්නේ නැහැ. ගාන හදන්න යනකොට සමතුලිතයේ දිශාව සොයා ගැනීම ඉතා වැදගත්. අන්න QC වැදගත් වෙන අවස්ථාව. කලින් QC එකක් අපිට වැඩක් නැහැ. දැන් QC එක වැදගත්. ඔන්න දැන් සමතුලිත ගණන් හදද්දි මතක තියාගන්න. තාම අපි ගණන් හදන්න පටන් ගත්තේ නැහැ. ගණන් හදනකොට මෙවැනි තත්ත්වයක් ආවොත් අපි ශනිකව සොයාගත යුතුයි QC. right? QC ශනිකව සොයාගත යුතුයි. ඔන්න දැන් මම ගණනය කරලා තියෙනවා. බලන්න. මම දැන් ගණනය කරලා තියෙනවා. මම හිතනවා. දැන් QC ගණනය කරන්න මම මොකක් හරි පැත්තක් තෝරගන්න එපා. දැන් මම දන්නේ මොන පැත්තටද යන්නේ කියලා QC ගණනය කරනකම්. හැබැයි මම QC ගණනය කරන්නත් ප්‍රතික්‍රියාවේ පැත්තක් තෝරගන්න එපා. මම හිතනවා අර කලින් විදියටම මේක මෙහාට යනවා ඇති කියලා. ඒ කියන්නේ මේක ASCII සිදුවන ප්‍රතික්‍රියාවේ ඵල මෙච්චරයිනේ තිබුණේ. එහෙනම් තව ඵලය වැඩි වෙන දිශාවට යනවා ඇති කියලා මම හිතනවා. ඕන එකක් හිතන්න පුළුවන්. හිතලා අන්න මම මේ සමතුලිතය තමයි ASCII ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතලා මෙන්න මං ගණනය කරලා තියෙනවා QC. මම දන්නේ කොහාටද යන්නේ කියලා. දන්නේ නැහැ කොහාටද යන්නේ කියලා. හැබැයි යන පැත්ත මේ පැත්ත කියලා හිතා ගන්න එපා. සමීකරණයක් ලියන්න මොකක් හරි තියෙන්න එපා. ඔන්න මම මේ පැත්තට යනවා කියලා හිතලා මම අන සමතුලිත QCට අදාළ ප්‍රකාශනය අරගෙන මෙන්න තියෙනවා එහෙනම් ඊට අදාළව මේ දිශාවට සිදුවෙනවා යයි සැලකූ විට QC ආරම්භක මොහොතේ 1.5 වර්ගය 2 ඝනය මෙයාගේ මොකක්ද තියෙන්නේ එකේ බලය ඒකකක් දාලා තිනවා QCට ඒකක එනවා QC වලට ඒකක ගන්නේ සමීකරණය දාලා තියෙන මේ සාන්ද්‍රණ අගයන්ගේ ඒකක භාවිතා කරලා ඔන්න QCට අගයක් ඇවිල්ලා මේ QCට ලැබුණ අගය මොකද්ද ආරම්භක මොහොතේ අගය මේ පද්ධතිය ආරම්භක අවස්ථාවේ මම හිතපු සමතුලිතය සඳහා වූ දිශාවට QC දැන් මොකද්ද මේක පද්ධතිය මේ උෂ්ණත්වය හැබැයි ඇත්තටම සමතුලිත වුණාට පස්සේ මේක වුණත් සමතුලිත වුණාට පස්සේ උෂ්ණත්වය එකම නම් අපි දන්නවා උෂ්ණත්වය එකම නම් සමතුලිත නියතය වෙනස් වෙන්නේ නැහැ පද්ධතිය මොන තත්ත්වයන්ගේ ප්‍රමාණ වලින් පටන් ගත්තත් ඒ KC වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ KC මොකද්ද? කලින් සංරචක ටිකමයි කලින් හිතපු සමතුලිතයේ දිශාවමයි කලින් උෂ්ණත්වයමයි ඒකට අදාළ ලබාගත් KC තමයි මේ තියෙන්නේ. දැන් එහෙමනම් මම හිතුවෙත් ඒ දිශාවමයි පේනද? ඒ දිශාවමයි right ඒ උෂ්ණත්වයමයි සංඝටක වල ආරම්භක තත්ත්වයේ ප්‍රමාණ දැම්මම ගණනය කරා QC මෙන්න QCට ලැබිච්ච අගය. මොකක්ද වෙලා තියෙන්නේ? KC QC මේකත් එක්ක සංසන්දනාත්මකව සලකලා බැලුවොත් QC මොකද වෙලා තියෙන්නේ? ලොකු වෙලා. දැක්කා? QC ලොකු වෙලා. අන්න දැන් මම තීරණයකට එන්නයි යන්නේ.
යම් පද්ධතිය සඳහා ආරම්භක මොහොතේ QC ගණනය කරොත් ඒ QC KCට වඩා එමෝෂනත්වයට තේ විශාල වුණොත් නිගමනය කරගන්න තියෙන දේ තමයි මෙම පද්ධතිය තුළ සමතුලිතතාවයේ යොමු වනවායයි හිතපු දිශාවට නෙමෙයි සමතුලිතය යොමු වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අතට. ඔච්චරයි රහස. දැන් බලන්න. මොකද්ද අවසාන සාරාංශය? මොකද්ද පේන්නේ? මේ උෂ්ණත්වයේදී මෙහි QC විශාල වෙලා තියෙනවා. මොකද්ද? KC. එම නිසා සමතුලිතය ආපසු අතට යොමු විය යුතුය. එම නිසා සමතුලිතය ක්‍රියා කරන්නේ අපි සැලකූ ආකාරයේ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා වෙලා ඇමෝනියා සෑදෙන දිශාවට නෙමෙයි ඒකේ අනිත් පැත්තට. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියකය වන්නේ ඇමෝනියා කැඩි කැඩි හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් සෑදීමක් තමයි මේ පද්ධතිය තුල සිදුවෙන්නේ. දැක්කා? එහෙනම් ගාන හදන්න ටක් ගාලා QC ගණනය කරගන්න වෙනවා. ඒ ගාන හදන්න නම් සමතුලිතයේ යොමු වන දිශාව තේරුම් ගන්න වෙනවා. ලර් චැට්ලියට උත්තර දෙන්න නම් සමතුලිතයේ යොමු වන දිශාව තීරණය කරගන්න වෙනවා. මෙවැනි පද්ධතියක අපිට කිව්වොත් එහෙම කාලයත් සමග ඇමෝනියා සාන්ද්‍රණය වැඩි වෙයි. අපි දන්නේ නැහැ. ඇයි හේතුව මොකද්ද? කොහෙටද යොමු වෙන්නේ දන්නේ නැහැ. එහෙමනම් අපිට දැන් කරන්න තියෙන මොකද්ද? QC ගණනය කරා යොමු වන දිශාව බැලුවා. හරිද? ඒ අනුව අපිට දැන් සියලු දේවල් තීරණය කරන්න පුළුවන්. අපි දැන් දන්නවා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මේ දිශාවට වන බව. right? ගණන් හදද්දිත් එහෙමනම් ප්‍රතික්‍රියාව ලිවිය යුත්තේ මේ ආකාරයට වන බව. හරිද? ප්‍රතික්‍රියාව සිදුවන්නේ හැබැයිම මේ දිශාවට වන බවයි මේකේ නිගමනය. right? සාරාංශය මොකක්ද? සාරාංශය යම් සංයුති පද්ධතියක් සැලකුව විට ඒ කියන්නේ සියලුම අය අන්තර්ගත වන යම් සංයුති පද්ධතියක් සැලකුව විට මේක සමතුලිත තත්ත්වයක්ද දන්නෙත් නැහැ. තාම සමතුලිත තත්ත්වයට යොමු වෙමින් පවතිනවද දන්නෙත් නැහැ. සංරචක ටික දීලා තියෙනවා. අපි කරන්න ඕනේ මොකද්ද? QC ගණනය කරා KC සමග සංසන්දනය කළා. ඒකල අපි තීරණ ගත්තා. මොකක්ද? KCට වඩා QC පුංචි නම් අපි හිතන දිශාව ඔස්සේ සමතුලිතේ ක්‍රියාත්මක වේ. QC සමානයි KC නම් දැන් පද්ධතිය සමතුලිත අවස්ථාවට එළඹ ඇත. ඒ කියන්නේ තවත් පද්ධතිය වෙනස් වන්නේ නැහැ. සමතුලිතයි. KCට වඩා QC ලොකු වෙලා තියෙනවා නම් අපි අර හිතපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට සමතුලිතේ ක්‍රියාත්මක වේ. ඔන්න QC සහ KC අතර තියෙන සම්බන්ධතාවයේ වටිනාකම. දැන් මට කියන්නේ ප්‍රතික්‍රියක වලින්